ජපන් භාෂාව JLPT Net N5 විභාගයේ සඳහා සම්පූර්ණ පාඩම් මාලාව 8 වන කොටස. කලින් වීඩියෝ එක එනකන් ඔයාලා බැලුවා නම් ඔයාලා දන්නවා දැනට මම නිපාත පද වලට එනකන් පාඩම් කරලා තියෙන්නේ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂණ පද ගැන. ඊට කලින් මට තියෙනවා පහුගිය පාඩමේ අතපසු වෙච්ච කොටස් දෙකක් කරන්න. ඒක කරලා ඉවර වෙලා විශේෂණ පද කොටස පටන් ගමු. ඊට කලින් තාම channel එක subscribe කරලා නැත්නම් ඔය පහළ තියෙන රතු පාට බටන් එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. කලින් වීඩියෝ එකේ මම නිපාත කොටසේදී නී කියන නිපාතයේ භාවිතවල තුන්වෙනි කොටසේදී කරා ක්‍රියාපදයක් ඇති වාක්‍යයේ කාලය හඳුන්වන පදයක් තියෙනවා නම් එම කාලය හඳුන්වන පදයට පිටිපස්සෙන් අපි නී කියන නිපාතය යොදනවා කියලා. ඒකෙදි මට එක දෙයක් කියන්න අමතක වුණා. ඒ කාලය හඳුන්වන හැම පදයක් එක්කම නී කියන නිපාතය පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ උදාහරණේ මම අරන් තිබුණා මම ලබන වසරේ විවාහ වෙනවා කියලා. ඒකෙදි වතශිවා රයිනෙන්නි කෙක්කොන්සිමස් කියලා තමයි මම උදාහරණේ දීලා තිබුණේ. ඒක වැරදි. මොකද මේ රයිනෙන් කියන වචනයත් එක්ක අපිට නී කියන නිපාතය පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ කාලය හැඳින්වීම සිදු කරන්නේ මේ අවස්ථාවට සාපේක්ෂව වෙනම් ඒ වගේ අවස්ථාවලද නී කියන නිපාතය පාවිච්චි කරන්න බෑ. කියන්නේ මේ රයිනෙන් කියන එක ගත්තොත් අපි මේ අවුරුද්දේ රයිනෙන් කියලා කිව්වොත් එන්නේ 2022. ලබන අවුරුද්දේදී රයිනෙන් කියලා කිව්වොත් එන්නේ 2023. එතකොට ඒ කතා කරන අවස්ථාවට සාපේක්ෂව මේ වචනේ තේරුම වෙනස් වෙනවා. වාක්‍ය තේරුම වෙනස් වෙනවා. ඒකින්ද මෙන්න මේ වගේ වචන වලට ඒ කියන්නේ ඉමා කියෝ අවස්ථා මේ තේරුම වල දන්නවා කියලා හිතනවා. ඉම කියන්නේ දැන් කියෝ අවස්ථා කිනෝ කියන්නේ අද හෙට සහ ඊයේ. කෙසා කොන්යා කියලා කියන්නේ අද උදේ සාදර. කොන්ෂු රයිෂු සෙන්ෂු කියලා කියන්නේ මේ සතිය ලබන සතිය සහ ගිය සතිය. කොන්ගෙසු රයිගෙසු සෙන්ගෙසු මේ මාසේ ලබන මාසේ සහ ගිය මාසේ. කොතොසි රයිනෙන් කියෝනෙන් කොතොසි කියන්නේ මේ අවුරුද්ද රයිනෙන් කියන්නේ ලබන අවුරුද්ද කියෝනෙන් කියලා කියන්නේ ගිය අවුරුද්ද. ඔන්න ඔය වචන ටිකත් එක්ක අපිට නී කියන නිපාතේ පාවිච්චි කරන්න බෑ. ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න. ඒකම මට තව එක දෙයක් කරන්න ඕනේ. ගිය වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා නිපාත ටික එතනින් ඉවරයි කියලා. නමුත් මට එක කොටසක් මගහැරිලා තිබුණා. ඒ තමයි මෝ කියන නිපාතය සහ මදා කියන නිපාත දෙක මම කරලා තිබුණේ නැහැ ඒකෙදී. ඒක නිසා මම අද ඒක ඔයාලට කියලා දීලා ඉතුරු පාඩම් කොටසට යන්න. මෝ කියලා කියන්නේ දැනටමත් සිදු කරලා තියෙන. ඒ කියන්නේ ඒ සඳහා දැන් ආයෙ කරන්න වෙලාවක් නැහැ දැනටමත් ප්‍රමාද කියන එකට. මදා කියලා කියන්නේ ඒක අනිත් පැත්ත තවම සිදු වෙලා නැති තවම කරන්න කාලය තියෙන. උදාහරණයක් ගත්තම ඔයාලට තේරෙයි. වතශිවා මෝ කෙක්කොන් සිතේයිමස්. මේ සිතේයිමස් කියන යම පැරණෙක් ගැන දැන් හිතන්න එපා. ඒක මම ඉස්සරහට කරනවා. මේකේ තේරුම වෙන්නේ වතශිවා මෝ කෙක්කොන් සිතේයිමස්. මෝ කියලා කියන්නේ දැනටමත් කෙක්කොන් සිතේයිමස් කියන්නේ විවාහ වෙලා ඉන්නවා කියන තේරුම. ඒ කියන්නේ මම දැනටමත් විවාහ වෙලා ඉන්නේ. මේකේ මෝ වෙනකොට අපි මදා දැම්මොත් වතශිවා මදා කෙක්කොන් සිතේයිමසෙන් මම තවමත් විවාහ වෙලා නැහැ. ඔයාලට පේනේද පළවෙනි වාක්‍යයේ අනිත් විරුද්ධ තේරුම තමයි දෙවෙනි වාක්‍යයේදී ඇවිල්ලා තියෙන්නේ. තව උදාහරණයක් ගත්තොත් සුකුදයි වා මෝ ඔවරිමස්තා. සුකුදයි කියලා කියන්නේ හෝම්වර්ක් නැත්නම් ගෙදර වැඩ. මෝ ඔවරිමස් දැනටමත් ඉවර කරලා තියෙන්නේ. එතෙන්ට අපි මදා දැම්මොත් සුකුදයි වා මදා ඔවරිමසෙන් තාම ගෙදර වැඩ ඉවර කරලා නැහැ. තව උදාහරණයක් ගත්තොත් මෝ යෝජි හන්දෙස්. යෝජි හන් කියලා කියන්නේ වෙලාව කියවන විදිහ. ඔයාලට මම කලින් වීඩියෝ එකක් කරා ගණන් කරන සහ කියවන විදිහ ගැන ඔක්කොගෙම පැය ගණන් කිරීමෙන් පස්සේ ජී දානවා. මේ හන් කියලා කියන්නේ භාගය කියන එක. එතකොට 4යි භාගය කියලා කියන්නේ අපි සිංහලෙන් කියන්නේ 4මාර කියලා. ඒක තමයි ඔය යෝජි හන් කියලා කියන්නේ. මේකෙදි නිපාත තේරුම ගත්තොත් දැනටමත් වෙලාව 4:30යි. මෙතෙන්ට මදා දැම්මොත් මදා යෝජි හන්දෙස්. තාමත් වෙලාව 4:30යි. ඒ කියන්නේ තාම වෙලාව පහු වෙලා නැහැ. තව වෙලාව තියෙනවා. දැනටමත් වෙලාව 4:30 කිව්වොත් ඒකින් කියවෙන්නේ දැනටමත් පරක්කුයි වගේ තේරුමක්. ඔන්න ඔය ටික තමයි මට අද මුලින්ම කියන්න ඕනුනේ. පහුගිය වීඩියෝ එකේදී අතපස් වෙච්ච දේවල් ටික. එහෙනම් අපි අද පාඩම් පටන් ගමු. අද මම කතා කරන්නේ විශේෂණ පද ගැන. මේ විශේෂණ පද වර්ණගෙන ආකාරය අනුව කාණ්ඩ දෙකකට වෙන් කරනවා. පළවෙනි එක තමයි විශේෂණ පද. විශේෂණ පද කියලා කියන්නේ ශබ්දකොෂ රූපයේ අවසාන අක්ෂරය ඊ අක්ෂරයක් නම් ඒක විශේෂණ පදයක්. ඊ විශේෂණ පදයක් වෙනවා. උදාහරණයක් ගත්තොත් අත්සුයි, සමුයි, යසුයි, තකයි වගේ මේවා තේරුම ඔයාලා දන්නවා ඇති කියලා හිතනවා. අත්සුයි කියලා කියන්නේ රස්නී, සමුයි කියලා කියන්නේ සීතලයි, යසුයි කියලා කියන්නේ ලාභයි, තකයි කියලා කියන්නේ අධිකයි, මිල අධිකයි, උසයි වගේ තේරුම් ගොඩක් තියෙන එකට. ඊළඟට දෙවෙනි එක තමයි නා විශේෂණ පද.
ශබ්දගතුට අවසාන අක්ෂරේ නා අක්ෂරයක් නැහැ. ඒක නා විශේෂණ පදයක් කියලා කියනවා. උදාහරණයක් ගත්තොත් කිරේන, කින, කිරයින, යෝසුන. මේකේ පළවෙනි පදය මේක ගොඩක් අය කියවන්නේ කිරෙයින කියලා. කිරෙයි නෙවෙයි මේක කිරේ. මේ රයන්න සහ යන්න එකතු වෙලා දීර්ඝ රය අකුර හැදෙනවා. එතකොට මේක කියවන්නේ කිරේන කියලා. කිරේන කියන්නේ ලස්සන, කින කියලා කියන්නේ කැමැති, කිරයින කියලා කියන්නේ අකමැති, යෝසුන කියලා කියන්නේ දක්ෂ කියන තේරුම. ඊළඟට මේ විශේෂණ පද වර්ණගියම ගත්තොත් මේක ප්‍රධාන මාතෘකා හතරක් යටතේ අපිට කතා කරන්න තියෙනවා. පළවෙනි එක තමයි විශේෂණ පදයෙන් වාක්‍යයක් අවසන් වෙන විදිය. ඊළඟට විශේෂණ පදයේ නාම විශේෂණයක් විදිහට හැසිරෙන විදිය. ඒ කියන්නේ නාම පදයකට මුලින් අපි විශේෂණ පදයක් කොහොමද යොදාගන්නේ කියන එක. ඊළඟ එක ක්‍රියාපදයකට මුලින් කොහොමද විශේෂණ පදයක් එනවා නම් ඒක අපි හසුරවන්නේ කියන එක තුන්වෙනි කොටස. ඊළඟට හතරවෙනි එක විශේෂණ පදයට පසුපසින් තවත් විශේෂණ පදයක්. කියන්නේ විශේෂණ පද දෙකක් කොහොමද එක ළඟ ලියන්නේ කියන මෙන්න මේ කොටස් හතර යටතේ අපිට ඉගෙන ගන්න වෙනවා. ඒක ඊ විශේෂණ වලට ওই කොටස් හතර සහ නා විශේෂණ වලට ওই කොටස් හතර කියලා කොටස් 8කට ඔයාලට කතා කරන්න වෙනවා. මම අද වීඩියෝ එකේදී ওই කොටස් 8 තමයි සම්පූර්ණයෙන් කතා කරන්නේ. මුලින්ම අපි ඊ විශේෂණ පද ගැන කතා කරමු. ඒකේ පළවෙනි කොටස විශේෂණ පදයෙන් වාක්‍යයක් අවසන් වීම. මෙහිදී වාක්‍යයකට ක්‍රියාපදයක් නොමැති බැවින් එම අඩුව පිරවීම සඳහා විශේෂණ පදයට පසුපසින් දෙස් යන ආධාර ක්‍රියාපදය යොදා ගන්නවා. මේ ආධාර ක්‍රියාපදයේ අතීත වර්තමාන ඇත නැත අර්ථ අනුව වර නොනැගේ. ඒ වෙනකොට විශේෂණ පදේ වර්ණකේ වලට මතක ඇති මුලින්ම මම නාම පද වලින් ඉවර වෙන වාක්‍ය අද නැටි කියලා දුන්නා. එතකොට මෙන්න මේ දෙස් කියන ආධාර ක්‍රියාපදේ තමයි අපි අතීත වර්තමාන ඇත නැත කියන කාලවලට වර්ණ නැගුවේ කියන වෙනස් කරේ. මේකෙදි වෙන්නේ දෙස් කියන පදේ එහෙමම තියෙනවා. විශේෂණ පදේ තමයි වෙනස් වෙන්නේ. මේකේ ආධාර කියලා මම ලියලා තියෙන විදිහ වැරදි. මට මහ ප්‍රාණ 10 අකුරු ටයිප් කරගන්න විදියක් නැහැ. ඒකයි මම ලියලා තියෙන්නේ. ඔයාලා හරියට ලියා ගන්න. මේකෙදි වර්තමාන කාල යථාර්ථයට ක්‍රියාපදේ ඒ විදිහටම ලියලා දෙස් කියලා කර දානවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් යසුයි කියන එක ගත්තොත් වර්තමාන කාල යථාර්ථයේ යසුයි දෙස්. ඊළඟට වර්තමාන කාල නැතාර්ථයේ වෙද්දී අපිට ඊ විශේෂණ පදේ ඊ අකුර අයින් කරලා එතනට කුණයි කියලා එකතු කරනවා. උදාහරණයක් ගත්තොත් යසුයි කියන එකේ යසු කුණයි දෙස් කියලා එකතු වෙනවා වර්තමාන කාල නැතාර්ථය. ඊළඟට අතීත කාල යථාර්ථයේ වෙද්දී ඒත් ඊ අකුර අයින් වෙලා කත්ත කියලා වචනේ එකතු වෙනවා. කත්ත දෙස්. යසුයි කියන එක ගත්තොත් යසු කත්ත දෙස් ලාභ වුණා. ඊළඟට අතීත කාල නැතාර්ථයේදී ඊ අකුර අයින් වෙලා කුණ කත්ත දෙස් කියලා එකතු වෙනවා. දොර යසුයි කියන උදාහරණයම ගත්තොත් යසු කුණ කත්ත දෙස් ලාභ වුණේ නැහැ. මේකේ විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඊ කියලා කියන්නේ හොඳයි කියන නැත්නම් විශේෂණ පදයක්. මේක අපි මේ විදිහට කුණයි කත්ත සහ කුණ කත්ත කියන පද එකතු කරන්න බෑ. මොකද එකතු කරන්නේ නැහැ. මොකද එහෙම එකතු කරනවා නම් මේ ඊ කියන එක ඊ අකුරක අයින් කරලා අපි උදාහරණයක් ගත්තොත් වර්තමාන කාල නැතාර්ථයේදී ඊ දෙස් කියන එක ඉක්ුණයි දෙස් කියලා කියන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. වර්තමාන කාල අර්ථයේ ඊ දෙස්මයි. ඊළඟට වර්තමාන කාල නැතාර්ථයේදී ඉක්ුණයි දෙස් නෙවෙයි ඒක යොකුණයි දෙස් කියලා වෙනස් වෙනවා. ඊළඟට අතීත කාල අර්ථයේදී යොකත්ත දෙස් කියලා වෙනවා. ඊළඟට අතීත නැතාර්ථය යොකුණකත්ත දෙස් කියලා වෙනස් වෙනවා. ඔක විශේෂ අවස්ථාවක ඒක වල විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ සමහර විශේෂණ පද තියෙනවා ඊ අකුරු එකකට වඩා කීපයක් අගට එදිලා තියෙන වෙලාවට. ඒකවල සමහර අය කරන්නේ ඊ අකුරු ඔක්කොම අයින් කරලා මේ කුණයි කුණකත්ත කත්ත දෙස් කියන කොටස් එකතු කරන එක. ඒක එහෙම වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් මේ කවයි කියන වචනය කවයි කියලා කියන්නේ කියුට් නැත්නම් හුරුබූටි කියන එක. ඒකේ අගට වලට පේනවා ඇති ඊ අකුරු දෙකක් ඇවිල්ලා තියෙනවා. මේකෙදි ගොඩක් අය කරන්නේ මේ ඊ අකුරු දෙකම අයින් කරලා මෙතෙන්ට කුණයි දෙස් කියලා එකතු කරනවා වර්තමාන කාල නැතාර්ථයේදී නේ. ඒක එහෙම වෙන්නේ නැහැ. අපි අයින් කරන්නේ අග තියෙන එක ඊ අකුරක් විතරයි. එතකොට මේකේ වර්තමාන කාල නැතාර්ථය වෙන්නේ කවකුණයි දෙස් නෙවෙයි කවයි කුණයි දෙස්. ඊළඟට අතීත කාල නැතාර්ථය කවයි කත්ත දෙස්. අතීත කාල නැතාර්ථය කවයි කුණකත්ත දෙස් කියලා වෙනස් වෙන්න ඕනි. ඒකත් වල විශේෂයෙන් මතක තියාගන්න. ඊළඟට අපි මේකට උදාහරණ අරගෙන බලමු. ජපාන් වාහන මිල අධිකයි නැත්නම් මිලෙන් වැඩි. මිල වැඩි කියලා කියන්නේ ඔයාලා දන්නවා තකයි කියන විශේෂණ පදය. ජපාන් වාහන මේක නාම පදය එක ළඟ දීලා තියෙනවා. වාහන කියන නාම පදයේ මොන වාහනද? ඒක ජපාන් වාහන කියන නාම පදයෙන් විශේෂණ කරලා තියෙනවා. ඒකින්ද ඒ දෙක මැදට අපි නෝ කියන නිපාතය දානවා.
නිහොන්න කුර්මවා තකයි දෙස්. ඊළඟ තව උදාහරණයක් ගත්තොත් මගේ නිවසේ සිට දුම්රිය පොළට තරම් දුරක් නැහැ. නිවසට කියන්නේ උචි, දුම්රිය පොළට කියනවා එකි, තරම් කියලා කියන අමාරි. එහෙනම් අපි ජපන් වලින් මේ වාක්‍ය කිව්වොත් වතසිනෝ උචි කරා එකි මදේ අමාරි තරම් දුර නැහැ කියන්නේ වර්තමාන කාල නැතාර්ථය. එතකොට තෝයි කියන වචනේ ඊ අයින් කරලා අපිට කුණයි කියලා එකතු කරනවා. එතකොට සම්පූර්ණ වාක්‍යය වෙන්නේ වතසිනෝ උචි කරා එකි මදේ අමාරි තෝ කුණයි දෙස්. ඊළඟ උදාහරණය ගත්තොත් ඊයේ චිත්‍රපටය විනෝද ජනක වුණා. ඊයේ කියලා කියන්නේ කිනෝ, චිත්‍රපටයට අපි කියනවා ඒගා. මේකත් ඒගා නෙවෙයි ඒගා. විනෝද ජනකයි කියන්නේ තනුෂී. එතකොට මේකෙදි අරගෙන තියෙන කාලය රූපය වෙන්නේ විනෝද ජනක වුණා. අතීත කාල යථාර්ථය. එතකොට තනුෂී කියන එකේ ඊ අකුර අයින් වෙලා කත්ත එකතු වෙලා තියෙනවා. සම්පූර්ණ වාක්‍යය වෙන්නේ කිනෝනෝ ඒගව තනුෂි කත්ත දෙස්. තව උදාහරණයක් ගත්තොත් පෙරේදා තරම් සීතල නොවිනි. පෙරේදා කියලා කියන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවද? අද කියන්නේ කියෝ, ඊයේ කිනෝ, පෙරේදා ඔතොතොයි. ඔතොතොයි වා තරම් කියන අමාරි සීතල නොවිනි. සීතලයි කියන්නේ සමුයි. අතීත කාල නැතාර්ථය. එතකොට ඊ අයින් කරලා අපි කුණකත්ත එකතු කරනවා. සමු කුණකත්ත දෙස්. ඔතොතොයි වා අමාරි සමු කුණකත්ත දෙස්. තව උදාහරණයක් ගත්තොත් ඇය තරම් හුරුබුහුටි නැහැ. හුරුබුහුටි කියන්නේ කියුට්. ආමවලට පොඩ්ඩකට කලින් කියලා දුන්න උදාහරණයමයි. කවයි කියන එක තමයි ජපන් භාෂාවෙන් කියන්නේ. එතකොට වර්තමාන කාල නැතාර්ථයේ තියෙන. එතකොට කවයි කියන එකේ එක ඊ අකුරක් අයින් වෙලා එතෙන්ට කුණයි එකතු වෙනවා. එතකොට කවයි කුණයි දෙස් කියලා හැදෙනවා. සම්පූර්ණ වාක්‍යය ගත්තොත් කනෝජවා අමාරි කවයි කුණයි දෙස්. ඊළඟට දෙවෙනි කොටස ඊ විශේෂණ පදයේ නාම විශේෂණයක් ලෙස හැසිරීම. මෙහිදී බොහෝ විට විශේෂණ පදයේ අසලින්ම නාම පදයේදී විශේෂණ පදයේ ප්‍රකෘති ස්වරූපයෙන්ම නාම පදයේ සමග භාවිත වේ. ඒ කියන්නේ මේකෙදි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඊ විශේෂණ පදයේ ඒ තියෙන රූපයෙන්ම නාම පදයට කලින් ලියන එක විතරයි වෙන්නේ. උදාහරණයක් ගත්තොත් ලංකාව කුඩා රටකි. ලංකාවට ජපන් භාෂාවෙන් කියන්නේ සුරී ලංකා. කුඩා කියලා කියන්නේ චීසයි කියලා ඔයාලා දන්නවා. එතකොට මේකෙදි විශේෂණ පදයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. චීසයි කියන චීසයි කියලා ඒ විදිහටම ලියලා තියෙනවා. නාම පදේ ඊළඟට ලියලා තියෙනවා. සුරී ලංකාව චීසයි කුනිදෙස්. මම ලාභ කමිසයක් මිලදී ගත්තා. අතශිව යසුයි ෂත්සු ඕ කයිමස්තා. යසුයි කියන විශේෂණ පදේ ඒ විදිහටම ලියනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ මේකෙදි. ඊළඟට තව උදාහරණයක් ගත්තොත් ඔහු පැණි රස දේවල් කන්නේ නැහැ. ඔහු කියන කරේ පැණි රස දේවල් කියන එක තමයි මෙතෙන්දී නාම පදේ වෙන්නේ. ඒක නාම පදේ විශේෂණ කරන මොන දේවල්ද? පැණි රස දේවල් කියලා. එතකොට කරේවා අමයි මොනෝ ඕ තබෙමසෙන්. මට නිල් පාට පෑන් 6ක් තියෙනවා. මෙතෙන්දී පෑන් කියන නාම පදේ විශේෂණ කරලා තියෙන මොන පෑන්ද? නිල් පාට පෑන් කියන්නේ විශේෂණයකින් විශේෂණ කරලා තියෙන්නේ. තසිවා අවොයි පෙන්. පෑන් වලට පෙන් කියන බෝල් පොයින්ට් පෑන් ওই නම් බෝරු පෙන් කියලා කියන්න පුළුවන්. අවොයි පෙන් ඕ රොප්පොන් අරිමස්. ඔයාලට මතකද සිලින්ඩරාකාර වස්තු ගණන් කිරීම කියන කොටස යටදී මම ඔයාලට කියලා දුන්නා කොහොමද පෑන් වගේ දේවල් ගණන් කරන්නේ කියලා. ඉප්පොන් නිහොන් සම්පොන් යොම්පොන් ගොහොන් රොප්පොන් කියලා ගණන් කරන විදිහ ඔයාලට කියලා දුන්නා. ඒක මතක නැත්නම් කලින් වීඩියෝ එක ගිහිල්ලා බලලා ඉන්න. ඔයාලට හරියට තේරුන්නේ නැත්නම් මම හිතනවා මේ කොටස නම් පැහැදිලිද කියලා. මේකෙදී විශේෂණ පදයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහටම පාවිච්චි කරනවා නාම පදයක් එක පාවිච්චි කරද්දී. අපි ඊළඟ කොටස ගත්තොත් ඊ විශේෂණ පදේ ක්‍රියා විශේෂණයක් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ක්‍රියාපදයට කලින් ඊ විශේෂණ පදයක් එකතු වුණොත් කොහොමද ඒක අපි ලියන්නේ කියලා තමයි මෙතෙන්දි කතා කරන්නේ. මේදී බොහෝ විට විශේෂණ පදයේ අසලින්ම ක්‍රියාපදයේදී විශේෂණ පදයේ අගට ඇති ඊ අක්ෂරයේ ඉවත් වී කූ අක්ෂරයේදී. උදාහරණයක් ගත්තොත් ඔහු පාසලට වෙලාසනින් ආවා. ඔහු කියන කරේ, පාසල කියන්නේ ගක්කෝ, ආවා කියන්නේ කිමස්තා, කරේවා හයකු ගක්කෝයේ කිමස්තා. කියන්නේ 6යි කියන ඊ විශේෂණ පදේ ඊ අකුර අයින් කරලා කූ එකතු කරලා තියෙනවා. හයකු වෙලාසනින් කියලා හැදෙනවා. එතකොට තව උදාහරණයක් ගත්තොත් ජපානය 3 වෙනි මාසයේ සිට ටිකෙන් ටික උණුසුම් වෙනවා. මොකද සීත කාලයේ 3 වෙනි මාසයේ ඉවර වෙලා එතනින් එහාට ටික ටික උණුසුම් වෙන්න තමයි පටන් ගන්නෙ.
නිහෝන් වා සංගස්සු කරා ටිකෙන් ටික කියන තමයි දන් කාලගුණයේ උණුසුම් වෙනකොට අපි කියන්නේ අතතකයි කියලා. අතතකයි කියන්නේ ඊ විශේෂණයේ ඊ අකුර අයින් කරලා එතෙන්ට කූ දාලා තියෙනවා. අතතකකු නරිමස් බවට පත් වෙනවා. නැත්නම් become කියන වචනේ තමයි නරිමස් කියන එකේ තේරුම වෙන්නේ. නිහෝන් වා සංගස්සු කරා දන් අතතකකු නරිමස්. ඊළඟ උදාහරණය ගත්තොත් ඇය වේදනාවෙන් හැඬුවා. ඇයි කියන්නේ කනෝජෝ. වේදනාව නැත්නම් රිදෙනවා කියලා කියන්නේ ඉතයි කියන ඊ විශේෂණ පදේ හඬනවට නකිමස්. එතකොට වේදනාවෙන් හැඬුවා කියද්දි ඉතයි කියන එකේ ඊ අයින් වෙලා කූ එකතු වෙලා හිතකු නකිමස්ත කියලා හැදෙනවා. කනෝජෝවා හිතකු නකිමස්ත. ඔහු සතුටින් සිනාසුණා. කරේවා සතුටින් කියන්නේ තනොෂී විනෝදයෙන් කියලා කියන තමයි තනොෂී කියන ඊ විශේෂණ පදේ ඉන්නේ. ඒකෙත් සතුටින් කියලා කියද්දි ඊ විශේෂණ පදේ ඊ අයින් වෙලා කූ එකතු වෙනවා. එතකොට තනොෂී එකේ ඊ අයින් වෙලා කූ එකතු වෙනවා. තනොෂිකු සිනාසෙනවට වරයිමස්. කරේවා තනොෂිකු වරයිමස්ත. ඊළඟට ඊ විශේෂණ කොටසදී කතා කරන්න තියෙන අවසාන කොටස ඊ විශේෂණ පදයකට පසුපසින් තවත් විශේෂණ පදයක් එදෙ. මේ කියන්නේ විශේෂණ පද දෙකක් එක ළඟ ලියනකොට කොහොමද ලියන්නේ කියලා තමයි මේකෙදි කතා කරන්නේ. මෙහිදී මුලින් නැති විශේෂණ පදයේ ඊ විශේෂණ පදයක් නම් එහි ඊ ඉවත් වී කුතේ යන කොටස එකතු වේ. උදාහරණයක් ගත්තම ඔයාලට තේරෙයි. මේ කාමරය පුළුල් වගේම ආලෝකමත්. මෙතෙන්දී පුළුල් කියන්නේ ඊ විශේෂණ පදයක්. ආලෝකමත් කියන්නේ විශේෂණ පදයක්. ඔයලන් එක ළඟ ලියද්දි කොහොමද වෙන්නේ කියලා තමයි බලන්න යන්නේ. කාමරයට කියන්නේ හැයා. පුළුල් කියන්නේ හිරොයි. ආලෝකමත් කියන්නේ අකරුයි. මේ දෙක එක ළඟ ලියද්දි මුලින් තියෙන විශේෂණ පදේ ඊ අකුර අයින් වෙලා කුතේ එකතු වෙලා තියෙනවා. එතකොට හිරොයි කියන එකේ ඊ අයින් වෙලා කුතේ එකතු වුනම හිර කුතේ අකරුයි දෙස් කියලා හැදෙනවා. සම්පූර්ණ වාක්‍ය වෙන්නේ කොනෝ හේයාවා හිර කුතේ අකරුයි දෙස්. තව උදාහරණයක් ගත්තොත් ඇය කරුණාවන්තයි වගේම උරුබුහුටි. කනෝජවා කරුණාවන්තයි කියන්නේ යසසී, උරුබුහුටි කියන්නේ කවයි. එතකොට පළවෙනි පදේ ඊ අයින් වෙලා කුතේ එකතු වෙලා තියෙනවා. එතකොට කනෝජවා යසසී කුතේ කවයි දෙස්. තව උදාහරණයක් ගත්තොත් මේ පොත විශාලයි වගේම බරයි. කොනෝ හොන්වා විශාලයි කියන්නේ ඕකී, බරයි කියන්නේ ඔමොයි. එතකොට ඕකී කියන එකේ ඊ අයින් වෙලා කුතේ එකතු වෙලා තියෙනවා. කොනෝ හොන්වා ඕකි කුතේ ඔමොයි දෙස්. තව උදාහරණයක් ගත්තොත් අද සීතලයි වගේම කම්මැලි. සීතලයි කියන්නේ සමුයි. කම්මැලි කියන්නේ සුමරණයි. සමුයි කියන එකේ අපි ඊ අයින් වෙලා කුතේ එකතු වෙලා තියෙනවා. කියෝවා සමු කුතේ සුමරණයි. ওই ටික තමයි විශේෂණ යටතේදී කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි නා විශේෂණ පද කොහොමද මේ වර්ණගන්නේ කියලා කතා කරමු. නා විශේෂණ පද බොහෝ විට නාම පදසේ හැසිරේ. පළවෙනි එක නාම පදයේ නා විශේෂණයකින් වාක්‍යයක් අවසන් වෙනකොට කොහොමද හැසිරෙන්නේ කියලා බලමු. මෙහිදී වාක්‍යයේ ක්‍රියාපදයක් නොමැති ඇඩුව පිරීම සඳහා ආධාර ක්‍රියාපදයක් යොදයි. මෙම ආධාර ක්‍රියාපදය අතීත වර්තමාන ඇත නැත අර්ථ අනුව වෙනස් වේ. තවද නාම විශේෂණ පදේ නා අක්ෂරය ඉවත් වී ආධාර ක්‍රියාපදේ සම්බන්ධ වේ. මේකෙදි වෙන්නේ අර මම ඔයාලට මුලින්ම කියලා දුන්න නාම පදයකින් ඉවර වෙන වාක්‍යයක් හදන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි විශේෂත්වය තියෙන්නේ. නා විශේෂණ පදේ නා අකුර අයින් වෙන එක විතරයි. උදාහරණයක් ගත්තොත් ඇය බොහොම ලස්සනයි. කනෝජවා ලස්සනයි කියන්නේ කිරෙයි. ලස්සනයි කියන්නේ කිරේන. එතකොට ඒකේ නා අයින් වෙලා තියෙනවා. කනෝජවා තොතෙම කිරේන. එතකොට ඒකේ නා අයින් වෙලා තියෙනවා. සම්පූර්ණ වාක්‍ය වෙන්නේ කනෝජවා තොතෙම කිරේ දෙස්. තව උදාහරණයක් ගත්තොත් ඔහු එතරම් ප්‍රසිද්ධ නැහැ. කරේවා අමරි ප්‍රසිද්ධ කියලා කියන්නේ යූමේන. ඒකේ නා අයින් වෙලා තියෙනවා. ඒ වගේම වර්තමාන කාල නැතාර්ථයෙන් තියෙන. එතකොට දෙස් කියන එක දෙවා අරිමසෙන් කියලා වෙනස් වෙනවා. කරේවා අමරි යූමේ දෙවා අරිමසෙන්. තව උදාහරණයක් ගත්තොත් ඉස්සර මේ ගම තරම් ഘോഷාකාරී වුණේ නැහැ. ඉස්සර කියලා කියන්නේ අතීතයේ මුකෂි. මුකෂි අරුතකොර කියලා කියන්නේ එකමත් එක කාලික කියන එක. ඒ වගේ මුකෂි කියලා කියන්නේ ඉස්සර. මුකෂි කොනෝ මුරාවා අමරි නිගියකන තමයි ഘോഷාකාරී කියන වචනේ. ඒකේ නා අයින් වෙලා නිගියක උනේ නැහැ. එතකොට
අතීත කාල නැතාර්ථය දෙවා අරිමසෙන් දෙස්තා කියලා එකතු වෙනවා. එතකොට සම්පූර්ණ වාක්‍යය වෙන්නේ මොකෂි කොන මුරාවා අමරි නිගියක දෙවා අරිමසෙන් දෙස්තා. ඊළඟ උදාහරණයක් ගත්තොත් ඊයේ කාර්ය බහුල වුණේ නැහැ. මේකෙදි කාර්ය බහුල නැහැ කියලා කියන්නේ අපිට හිමානා කියලා නා විශේෂණ පදයක් තියෙනවා. ඒක තමයි මම මෙතෙන්දි පාවිච්චි කරේ. එතකොට නා විශේෂණ පදේ නා අයින් වෙලා උනේ නැහැ කියනකොට දෙස් කියන එක වෙනස් වෙලා තියෙනවා දෙස්තා කියලා. ඊළඟ උදාහරණයක් ගත්තොත් ඊයේ කාර්ය බහුල වුණේ නැහැ. මේකෙදි කාර්ය බහුල නැහැ කියලා කියන තමයි හිමානා කියලා නා විශේෂණ පදයක් තියෙනවා. ඒක වාක්‍යයට සම්බන්ධ වෙදිනා අකුර අයින් වෙලා කිනෝවා හිමා දෙස්තා මුද අතීත කාල යථාර්ථය නිසා දෙස්තා වෙනවා. සම්පූර්ණ වාක්‍යය වෙන්නේ කිනෝවා හිමා දෙස්තා. ඒ කොටසත් පැහැදිලි ඇති කියලා මම හිතනවා ඔයාලට. ඊළඟ කොටස තමයි නා විශේෂණ පදයේ නාම විශේෂණයක් ලෙස යෙදීම. ඒ කියන්නේ නාම පදයක් එක්ක කොහොමද නා විශේෂණ පදයක් පාවිච්චි කරන්නේ කියලා. මේදී විශේෂණ පදයේ අසලින්ම නාම පදයේදී විශේෂණ පදයේ ප්‍රකෘති රූපයේ සමග නාම පදේ එකතු වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්තොත් ඔබ වැඩිපුරම කැමති පුජ්‍යලයා කවුද? කැමති කියලා කියන්නේ සුකීනා. ඒ කියන්නේ නාම විශේෂණයක්. ඊළඟට පුජ්‍යලයා කියන්නේ හිතෝ. හිතෝ කියන නාම පදයට කලින් තමයි නාම විශේෂණ පදේ එකතු වෙලා තියෙන්නේ. ඒකදී වෙන්නේ නාම විශේෂණ පදේ ඒ විදිහටම දෙනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් සම්පූර්ණ වාක්‍යය වෙන්නේ අනතනෝ ඉචිබන් සුකීනා හිතෝවා දාරේ දෙස්කා. ඉචිබන් සුකීනා කියන්නේ වැඩිපුරම කැමති කියන එක. මේක නම් අමාරු නැහැ. මොකද කිසිම වෙනසක් වෙන්නේ නැති නිසා අපි ඊළඟ උදාහරණයක් ගත්තොත් මේක නිස්කලංක ගමක් නෙවෙයි. කුරේවා සිසුකන මුරා දෙවා අරිමසෙන්. සිසුකනා කියලා කියන්නේ නිස්කලංක, මුරා කියලා කියන්නේ ගම. ඊළඟ උදාහරණයක් ගත්තොත් ඔහු අවංක පුජ්‍යලයක් නෙවෙයි. කරේවා මජ්ජිමන හිතෝ දෙවා අරිමසෙන්. මජ්ජිමන කියන්නේ අවංක නැත්තම් සීරියස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ තේරුම. හිතෝ කියන නාම පදයට කලින් මජ්ජිමන කියන නා විශේෂණ පද එකතු වෙලා තියෙනවා. ඒකෙදි විශේෂණ පදේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහටම එකතු වෙන නිසා ඔයාලට තේරුම් ගන්න පහසුයි. ඊළඟ කොටස ගත්තොත් විශේෂණ පදයේ ක්‍රියා විශේෂණ පදයක් ලෙස පාවිච්චි වෙන්නේ කොහොමද කියලා බලමු. මේකෙදි නා අක්ෂරය ඉවත් වෙලා ඒ වෙනුවට නී අකුර ආදේශ වෙනවා. ඒකට පිටිපස්සෙන් තමයි ක්‍රියාපදය දෙන්නේ. උදාහරණයක් ගත්තොත් ඔහු පහසුවෙන් ජපන් භාෂාව කතා කරනවා. ක්‍රියාපදයේ වෙන්නේ ජපන් භාෂාව කතා කරනවා කියන එක. එතකොට විශේෂණ පදේ තමයි කොහොමද කතා කරන්නේ පහසුවෙන්. පහසුවෙන් කියලා කියන්නේ කන්තන්නා කියන නා විශේෂණ පදය. ඒක ක්‍රියාපදයට මුලින් යොදා ගන්න ඉදී අපි නා කියන අකුර අයින් වෙලා එතෙන්ට නී කියන අකුර එකතු වෙනවා. එතකොට තේරුම වෙන්නේ පහසුවෙන් ජපන් භාෂාව කතා කරනවා කියන වාක්‍යය. එතකොට ජපන් වලින් අපි කොහොමද කියන්නේ? කරේවා කන්තන්නි නිහොන්ගෝ ඕ අනශිමස්. තව උදාහරණයක් ගත්තොත් සිසුවා දක්ෂ ලෙස පිළිතුරු දුන්නා. මේකෙදි ක්‍රියාපදයේ වෙන්නේ පිළිතුරු දෙනවා. කොයි විදිහටද පිළිතුරු දෙන්නේ? දක්ෂ ලෙස කියලා විශේෂ කරලා තියෙනවා නා විශේෂණ පදයක් යොදලා. එතකොට මේ නා විශේෂණ පදේ අපි නා අකුර අයින් කළා නී කියන අකුර එතෙන්ට එකතු කරනවා. දක්ෂ කියන්නේ ජෝසුනා. ඒක නා අයින් කළා නී එකතු කරගත්තාම ගකුසේවා ජෝසුනි කොතේ මස්තා. ඊළඟ උදාහරණයක් ගත්තොත් අම්මා සෞඛ්‍ය සම්පන්න වුණා. සෞඛ්‍ය සම්පන්න කියලා කියන්නේ ගෙන්කිනා වෙනවට නරිමස් කියලා කියනවා. එතකොට ක්‍රියාපදයට කලින් යෙදෙන නිසා නා අයින් කළා නී දානවා. ඔකා සම්වා ගෙන්කිනි නරිමස්තා. ඔය විදිහට තමයි ක්‍රියාපදයට කලින් නා විශේෂණ පදයක් පාවිච්චි කරන්නේ. ඊළඟට අපි බලමු විශේෂණ පද දෙකක් එක ළඟ කොහොමද යෙදෙද්දි නා විශේෂණ පදේ පාවිච්චි කරන්නේ කියලා. මේදී මුලින් නැති නා විශේෂණ පදේ නා අකුර ඉවත් වී දේ යන පදේ කොටස ආදේශ වේ. උදාහරණයක් ගත්තොත් ටෝකියෝව ලස්සන වගේම සුවපහසු නගරයක්. ලස්සන කියන්නේ කිරේන කියන නා විශේෂණ පදේ. සුවපහසු කියන්නේ බෙන්රි කියන විශේෂණ පදේ. කොහොමද අපි ඔය දෙක ළඟ ලියන්නේ කියලා ගත්තොත් කිරේන කියන එකේ නා අකුර අයින් වෙලා එතෙන්ට දේ එකතු වෙලා තියෙනවා. ටෝකියෝවා කිරේයිදේ බෙන්රිනා මචිදෙස්. තව උදාහරණයක් ගත්තොත් ඔහු කරුණාවන්ත වගේම අවංක පුජ්‍යලේ. කරුණාවන්ත කියලා කියන්නේ shinsetsuna කියන නා විශේෂණ පදය. අවංක කියලා කියන්නේ මජ්ජිමනා කියන නා විශේෂණ පදය. මේකට මුලින් එන්නේ shinssetsu කියන නා විශේෂණ පදය නිසා ඒකේ නා අකුර අයින් වෙලා
දේ එකතු වෙලා තියෙනවා. එතකොට සම්පූර්ණ වාක්‍ය වෙන්නේ කරේවා shinsatsu de majimena hito desu. තව උදාහරණයක් ගත්තොත් කොළඹ ජීවත් වීමට අපහසු අපිරිසිදු නගරයකි. කොළඹට කොරම්බු කියලා ජපන් භාෂාවෙන් කියන්නේ ජීවත් වීමට අපහසු නැත්නම් අමාරු කියන තේරුම තමයි මේ ෆුබෙන්න කියන නා විශේෂණ පදයෙන් වෙන්නේ. අපිරිසිදු වෙන්නේ කියන එක තමයි හිතනයි කියන වචනයෙන් වෙන්නේ. එතකොට මුලින් එන නා විශේෂණ පදේ නා අයින් කළා එතන දේ දැම්මම කොරම්බුවා ෆුබෙන්දෙ කිතනයි මචි දෙස්. ওই ටික තමයි මට අද ඔයාලට විශේෂණ පදේ යටතේ කතා කරන්න ඕනේ උනේ. ඔයාලට අපහැදිලි දෙයක් තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.